ආයුබෝවන් යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පින්ඩනයක පුවත් දිගහැරුම ශ්‍රද්ධ රූපවාහිනී 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම ලකිඳු නුවංග ප්‍රථමයෙන් සිරස්තල 2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අද සිට කොවිඩ් ආසාදිත අපේක්ෂකයන්ට විශේෂ විභාග මධ්‍යස්ථාන. නොමේරු දරුවන්ගේ ජීවිත සුරකින සේව් අ බේබී පුණ්‍ය ව්‍යාපෘතිය ආරම්භයි. ඉන්ධන මිල ඉහළ නැංවීමට තෙල් සංස්ථාව මෙතෙක් තීරණය කර නැහැ. බලශක්ති අමාත්‍යවරයා අවධාරණය කරයි. ඔස්ට්‍රේලියාවේ දේශ සීමා සංචාරකයන් සඳහා යළි විවෘත කිරීමේ සූදානමක්. කොවිඩ් වසංගතය හේතුවෙන් කල් දමා තිබූ 2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අද ආරම්භ වුණා. විභාගය එළඹෙන මාර්තු මාස 5 වනදා දක්වා පැවැත්වෙනවා. අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ අද සිට ආරම්භ වුණා. දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2438කදී උසස් පෙළ විභාගයේ පැවැත්වෙන අතර මෙවර විභාගයට පෙනී සිටින සමස්ත අයදුම්කරුවන් සංඛ්‍යාව 3,45,242ක්. ඒ පාසල් අයදුම්කරුවන් 2,79,141ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 66,101ක් ලෙසයි. මේ අද උදෑසන විභාගය සඳහා පෙනී සිටීමට සිසුන් පාසල් වෙත පැමිණි ආකාරයයි. දැන් අගෝස්තු වලනේ තියන්න තිබ්බේ විභාගේ. දැන් මේ කාලේ තියන්න ගත්ත එක ගැන මොකද අදහස්? පාඩම් කරන්න කාලයක් හම්බුණා. නයි කියලා හිතලා ඉතින් බලන්න. ඇත්තටම සිතුන ඇති වෙච්ච අපහසුතාවයත් එක්ක මේ කාල දෙමීම ඇත්තටම සාධාරණයි කියලා මම හිතනවා. දරුවෝ පසුබෑමකට ලක් වෙලා හිටිය. මේ විභාගේ කරන්න ලැබිච්ච එකෙන් සතුටුයි. තවත් කල් යනකට වඩා. මේ වගේ මේ වසංගත රෝගයක් පවතින කාලයේ මැද මේ කරන්න ලැබීම මෙච්චරම සන්තෝෂයට කරුණක්. විභාගේ කල්පිය එක නම් ඇත්තටම දරුවන්ට ප්‍රශ්නයක් තමයි. ඒ වුණා ලිවිං මේ තියෙන තත්ත්වෙ වෙන කරන්න දෙයක් ඇත්තෙත් නෑනේ. ඒක නිසා ඉතින් මේ මාරි තියාගන්න එක ලොකු දෙයක්. මේ අතර කොවිඩ් ආසාදිත විභාග අපේක්ෂකයන් සඳහා දිවයින පුරා රෝහල් 29ක විභාග මධ්‍යස්ථාන ක්‍රියාත්මක වනවා. ඊට අමතරව සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 316ක් ක්‍රියාත්මක වන බවයි විභාග දෙපාර්තමේන්තුව දැනුම් දුන්නේ. සියලුම කොවිඩ් ආසාදිත විභාග අපේක්ෂකයන් මෙම විශේෂ විභාග මධ්‍යස්ථානවල නේවාසික වීම අනිවාර්ය වන අතර වෙනත් කිසිදු ස්ථානයකදී විභාගයට පෙනී සිටීමට අවස්ථාව නොමැති බවද විභාග කොමසාරිස්වරයා දන්වා සිටියා. විභාගයේ පැවැත්වෙන කාලය අතරතුර නිරෝධායනය වන විභාග අපේක්ෂකයන් විභාග ප්‍රවේශ පත්‍රයේ සඳහන් තමන්ට නියමිත විභාග මධ්‍යස්ථානයේ පිහිටුවා ඇති විශේෂ විභාග කාමරයේදී විභාගයට පෙනී සිටිය යුතුයි. එමෙන්ම තමා නිරෝධායනය වන බව විභාග ශාලාධිපතිවරයා වෙත දන්වා සිටිය යුතු බවද විභාග කොමසාරිස්වරයා සඳහන් කළා. අද දිනේදී අපේ දරුවන්ගේ පැමිණීම ඉතාම සාර්ථකයි. දැනට මාස 5ක් ප්‍රමාද වෙලා තියෙන විභාගය සඳහා සෑම මධ්‍යස්ථානයකටම අදාළ අයදුම්කරුවන් සියල්ලම වගේ ඇවිල්ලා තිබුණා. වෙලාවල් හරියටම සෑම ශාලාවක්ම එකම වෙලාවට විභාගය ආරම්භ කරා, එකම වෙලාවට විභාගය අවසන් කරා. දැනට ලංකාවේ කිසිම ප්‍රදේශයකින් ගැටලුවක් වාර්තා වෙලා නැහැ. කෙසේ වෙතත් මෙවර කොවිඩ් රෝගයේ බෝ වුණු දරුවන් 139ක් අදාළ රෝහල් වල විභාගයට පෙනී සිටියා. පළාත් මට්ටමින් විභාග ශාලා ඉතා හොඳින් ක්‍රියාත්මක වූ බව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරු මාවත දැනුම් දුන්නා. මේ අතර අද දින සිට මූලික පිරිවෙන් සහ මහ පිරිවෙන් සඳහා නිවාඩු ලබා දීම සිදු කළ බව දහම් පාසල් පිරිවෙන් හා භික්ෂු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජිත බේරගොඩ මහතා පවසනවා. අද දින මූලික පිරිවෙන් වලට සහ මහ පිරිවෙන් වලට අපි නිවාඩු ලබලා දුන්නා. මොකද පරිවනාචාර්යවරුන් ඉල්ලීමක් කරා පිරිවෙන් ක්ෂේත්‍රයට අදාළ බොහෝ පිරිස අපෙන් ඉල්ලීමක් කළා පිරිවෙන් වලට නිවාඩු දෙන්න කියලා. මොකද ඒකට හේතුනේ සියලුම පාසල් වලට නිවාඩු ලබලා දුන්නා පෙබරවාරි මාසයේ 7 වෙනිදා ඉඳලා. හැබැයි පිරිවෙන් අමාත්‍යාංශයේ විදිහට අපි විද්‍යායතන පිරිවෙන් වලට විතරයි 7 වෙනිදා ඉඳලා නිවාඩු දෙන්න තීරණය කළා. නමුත් අර බොහෝ දෙනාගේ ඉල්ලීම පිරිස අපි තීරණය කරා මූලික පිරිවෙන් වලට සහ මහ පිරිවෙන් වලට අද දවසේ ඉඳලා නිවාඩු ලබලා දෙන්න. අපි කලින් තීරණය කළේ මාර්තු මාසේ මූලික පිරිවෙන් වලටයි මහ පිරිවෙන් වලටයි නිවාඩු ලබලා දෙන්න. මොකද අතපසු වුණු විෂය කොටස් නැත්නම් විෂය නිර්දේශ සම්පූර්ණ කිරීම තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. නමුත් මේ ඉල්ලීම සලකලා බලලා දහම් පාසල් පිරිවෙන් හා භික්ෂු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශ විදියට අපි නිවාඩු දෙන්න තීරණය කළා සියලුම පිරිවෙන් වලට සහ මහ පිරිවෙන් වලට. නිසා අපි මේ පිරිවෙන් සහ මහ පිරිවෙන් නැවත පටන් ගන්නෙ මාර්තු මාසේ 7 වෙනිදා.
නොමේරු ලදරුවන්ගේ ජීවිත සුරකින සෙව්ව බේබී පුණ්‍ය ව්‍යාපෘතිය ඊයේ ආරම්භ කෙරුණා. සේරුවිල මංගල රජමහා විහාරයත් ශ්‍රී ලංකා පරිචන්ම වෛද්‍යවරුන්ගේ සංගමයත් එක්වයි මෙම පුණ්‍ය ව්‍යාපෘතිය දියත් කරනු ලබන්නේ. නොමේරු දරුවන් ලෙස මෙලොව එළිය දකින ලදරුවන්ගේ ජීවිත සුරැකීම පිණිස ආරම්භ කරන ලද සෙව් අ බේබී පුණ්‍ය ව්‍යාපෘතිය ඊයේ නිල වශයෙන් සමාරම්භ කෙරුණා. සේරුවිල මංගල රජමහා විහාරස්ථාන පරිශ්‍රයේදී එම වැඩසටහන පැවැත්වුණේ. සේරුවිල මංගල රජමහා විහාරාධිපති ශ්‍රද්ධා මාධ්‍යජාලයේ ගරු අනුශාසක පූජ්‍යපාද අලුදෙනියේ සුබෝධි ස්වාමීන්ද්‍රයන්න් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සහ ආරාධිත පිරිසකගේ සහභාගීත්වයෙන් ඊයේ පැවති නිල සමාරම්භක උත්සවයේදී saveababy.lk වෙබ් අඩවියද ජනගත කිරීම සිදු කෙරුණා. සේරුවිල මංගල රජමහා විහාරාධිපති ශ්‍රද්ධා මාධ්‍යජාලයේ ගරු අනුශාසක පූජ්‍යපාද අලුදිනියේ සුබෝධි ස්වාමීන්ද්‍රයන්න් වහන්සේගේ මඟ පෙන්වීමෙන් හා අධීක්ෂණයෙන් කාසල් වීදිය කාන්තාරෝහලේ නවජන්ම ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සහ පරිජන්ම විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති LPC සමන් කුමාර මහතා ඇතුළු එම කාර්ය මණ්ඩලයේ මූලිකත්වයෙන් මෙම පුණ්‍ය ව්‍යාපෘතිය ක්‍රියාත්මකයි. මේ පුණ්‍ය ව්‍යාපෘතියේ නාමය සේව බේබී දරුවෙක්ගේ ජීවිතේ රැක ගනිමු කියන කාරණේ. එහි තේමා පාඨය be their first breath. ඔවුන්ගේ පළමු හුස්ම වෙන්න. අපි ඔවුන්ට ඔවුන්ගේ පළමු හුස්ම ලබා දුන්නා. ඔවුන් එතෙන් සිට ජීවිත කාලයක් හුස්ම ගනීවි. එතෙන් සිට ඔවුන් මේ ලෝකේ දකීවි. ඔවුන් සිනහසේවි. ඒ මව්පියන්ගේ නෙත් තුල ඇති දුක් කඳුළු නිවේවි. ඇතැම් විට අපගේ මාතෘ භූමියට මේ ලෝකයට ඊ타ත්ම සුවිශේෂී සේවාවක් සිදු කරන විශිෂ්ට චරිතයක් ප්‍රසූතාගාරයේදීම එහෙමත් නැතිනම් ශල්‍යාගාරයේම මිලින වෙන්නට ඉඩ නොදී අප බේරනවා වෙන්නට පුළුවන්. ඒ නිසා ඒ ආකාරයෙන් උපත ලබන හුස්ම ගන්න අමාරු දරුවන්ට නිසි ඔක්සිජන් ප්‍රතිශතයෙන් යුතු, නිසි ආර්ද්‍රතාවයෙන් යුතු, නිසි පීඩනයෙන් යුතු, පීඩනය පාලනය කළ වායු ධාරාවක් ලබා දීලා, උණුසුම් හුස්මක් ලබා දීලා අපේ ජාතියේ දරුවන් ආදරයෙන් පිළිගන්න එක් වෙන්න කියලා අපි සමස්ත ජාතියෙන්ම ආයාචනා කොට සිටිනවා. දැනට මේ අපි කතා කරන අවස්ථාව වෙනකොට අපිට දරුවන් 1000ක් උපදින අවස්ථාවේ දරුවන් 8ක් 9ක් විතර අහිමි වෙනවා. ඔබ දන්නේ නැතුව ඇති මේ අපේ රටේ මේ මැරෙන පුංචි දරුවන්ගෙන් වැඩිපුර පිරිසක් මැරෙන්නේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල. අපිට දාල නෑ මේ දරුවා උපදින්නේ කොහෙද කියන එක. උතුරේ ඉපදුනත්, නැගෙනහිර ඉපදුනත්, දකුණේ ඉපදුනත් ඒ දරුවෙක්. ඉතින් මම හරිම ආඩම්බරයි මේ දරුවන්ට හුස්මක් දෙන්න. ඔබ සෑම දෙනා අපිත් එක්ක අත්වල බැඳගෙන හිටනවා. මේ ඔස්සේ දිවයින පුරා දිස්ත්‍රික්ක ආවරණය වන ලෙස ප්‍රධාන රෝහල් සඳහා අලුත උපදින නොමේරු දරුවන් වෙත නිසි ඔක්සිජන් ප්‍රතිශතයකින් සහ ආර්ද්‍රතාවයෙන් යුතු නිසි පීඩනයක් සහිත උණුසුම් හුස්මක් ඔවුන්ගේ පළමු හුස්ම ලෙස ලබා දෙන ශ්වසන ආධාරක උපකරණ 50ක් පරිත්‍යාග කිරීමට නියමිතයි. මෙම උපකරණයක වටිනාකම රුපියල් ලක්ෂ 10ක් පමණ වන අතර එයින් සුරැකෙන ජීවිතයක වටිනාකම මිල කළ නොහැකි. පළමු හුස්ම දන් දෙන ලදරු ශ්වසනාධාරක යන්ත්‍රයක් පරිත්‍යාග කිරීමට කැමති පිරිසට මෙම පුණ්‍ය ව්‍යාපෘතිය සමගින් එක්වීමට අවස්ථාව ලබා දී තිබෙනවා. ඒ සඳහා දුරකථන අංක 071 658 0.0.01 අංකය හෝ 071 659 0.0.01 අංකය ඇමතීමෙන් තොරතුරු ලබාගත හැකි. වැඩිදුර තොරතුරු www.saveababy.lk වෙබ් අඩවියෙන් ලබාගත හැකි අතර ඔබගේ පරිත්‍යාගයන් ගිනුම් අංක 233යි 200යි 190යි 044යි 394 මහජන බැංකුව සේරුනුවර ශාඛාවට බැර කළ හැකි. මෙම පුණ්‍ය ව්‍යාපෘතිය සඳහා පරිත්‍යාග කරන සෑම මුදලක්ම පූර්ණ විනිවිද භාවයකින් යුක්තව ජාත්‍යන්තර විගණන සමාගමක් වන Ernst & Young ආයතනය මගින් විගණනයට ලක්වන අතර මෙම පුණ්‍ය ව්‍යාපෘතිය සෞඛ්‍ය අමාත්‍යාංශයේ පූර්ණ අධීක්ෂණය යටතේ ක්‍රියාවට නංවනු ලබනවා. ගත දිනේ මෙරටින් වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 1300 ඉක්මවා ගියා. මේ අතර හෙද ඇතුළු සෞඛ්‍ය වෘත්තීය සමිති 18ක් අද උදෑසන දීප ව්‍යාප්ත අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කළා.
ගත වූ දිනේදී මෙරටින් වාර්තා වූ දෛනික කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 1300 සීමාව ඉක්මවා තවත් කොවිඩ් ආසාදිතයන් 1331 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 6,18,520ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේ අතර ඊයේ සිදු වූ බවට තවත් කොවිඩ් මරණ 23ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් තහවුරු කිරීමත් සමග මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාවද 15,595ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර හෙද ඇතුළු සෞඛ්‍ය සේවයේ වෘත්තීය සමිති 18ක් අද උදෑසන දීප ව්‍යාප්ත අඛණ්ඩ වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා. සෞඛ්‍ය වෘත්තීය වේදීන්ගේ සම්මේලනයේ විසින් මෙම වැඩවර්ජනය දියත් කර ඇත්තේ වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් 7ක් මුල් කරගනිමින්. හෙද සේවාව, පරිපූර්ණක වෛද්‍ය සේවාව, එවැගේම අතුරු වෛද්‍ය සේවාව ඒකාබද්ධව වෘත්තීය සමිති 18ක් එකතු වෙලා අද උදේ 7ට දිවයින පුරා වැඩවර්ධනයක් ආරම්භ කරා. ඒ වගේම පරිපූර්ණක වෛද්‍ය සේවාවේ සේවාවන් 5ක්, ඒ වගේම අතුරු වෛද්‍ය සේවාවේ සේවාවන් 10ක්, ඒ වගේම ආහාර සහ ඖෂධ පරීක්ෂකවරුන්ගේ සේවාව, ඒ වගේම හෘද පෙනහළු නිවේශක නිලධාරීන් කියන්නේ හෘද ශත්කම් වලට අත්‍යවශ්‍ය වූ සේවාව අද වැඩවර්ධනය කරා. වැඩවර්ධනය තුල අපි අත්‍යවශ්‍ය සහ හදිසි සේවාවන් පවත්වාගෙන යන්න සම්පූර්ණයෙන්ම කටයුතු කරලා තියෙනවා. මධ්‍යම ලේ බැංකුවේ අපි වැඩවර්ධනය කරන්නේ නැහැ. ත්‍රිජ්‍යාරය ළමා රෝහල, බණ්ඩාරනායක රෝහල, පේරාදෙණියේ ළමා රෝහල, කාසල් විදියේ කාන්තා රෝහල, දසවිසා කාන්තා රෝහල, කේතුමති කාන්තා රෝහල, මහමෝදර කාන්තා රෝහල, ඒ වගේම මහරගම අපේක්ෂා රෝහල වර්ධනයෙන් ඉවත් කරලා තියෙනවා. ඒ වගේම වකුගඩු රෝහල, මාලිගාවත් වකුගඩු රෝහල සහ පොළොන්නරු වකුගඩු රෝහලත් වර්ධනයෙන් ඉවත් කරලා තියෙනවා. ඒ වගේම IDH උණ රෝහලත් අපි වර්ධනයෙන් ඉවත් කරලා තියෙනවා. රෝහල් සහ සෞඛ්‍ය ආයතන 10ක අපි වැඩවර්ධනය කරන්නේ නැහැ පළවෙනි පියවරේදී. ඒ වගේම අද අපසු උසස් පෙළ විභාගය ආරම්භ වෙනවා. ඒ විභාගයට වාඩි වෙන දරුවන්ට අදාළ රෝහල් වලට ආශ්‍රිත මධ්‍යස්ථාන, ඒ වගේම ඒවට අනුයුක්ත කරලා තියෙන සෞඛ්‍ය වෘත්තීයවේදීන් ඒ සියලුම අය අපි 100%ම ඒ ආයතන වලට සේවය සපයන්න යොදලා තියෙනවා. මේ අතර පවතින වසංගත අවදානම හමුවේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පොදු ප්‍රවාහන සේවා භාවිතය සඳහාද පූර්ණ එන්නත්කරණය අනිවාර්ය කළහොත් ඊට අනුගතව කටයුතු කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා. මේ අතර නුවරඑළිය ඇතුළු සංචාරක ස්ථාන වෙත පැමිණෙන ඇතැම් දේශීය සහ විදේශීය සංචාරකයන් සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීමකින් තොරව කටයුතු කරන බව නුවරඑළිය ලියාපදිංචි සංචාරක නිකේතන හිමියන්ගේ සංගමය පවසනවා. පසුගිය සතියන්ත දීර්ඝ නිවාඩුවට විදේශීය සංචාරකයන් සහ දේශීය සංචාරකයන් විශාල පිරිසක් නුවරඑළියට පැමිණි බවත් එලෙස පැමිණෙන සංචාරකයන්ගේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද පිළිපැදීම පිළිබඳව සෞඛ්‍යංශ සැලකිල්ලකින් කටයුතු කළ යුතු බවත් ලියාපදිංචි සංචාරක නිකේතන හිමියන්ගේ සංගමය සඳහන් කළා. මේ අතර මේ වන විට වෛරසය ආසාදිතව වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල්ගතව ප්‍රතිකාර ලබන පුද්ගලයන් සංඛ්‍යාව 21266ක් වන අතර වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 5,81,659ක් ලෙසයි. ගෝලීය කොවිඩ් වසංගතයට එරෙහිව නිපදූ පළමු DNA එන්නත ඉන්දියානුවන් වෙත ලබා දීම ආරම්භ කර තිබෙනවා. ගෝලීය කොවිඩ් වසංගතයේ උග්‍ර බලපෑමට ලක් වූ අසල්විසි ඉන්දියාව විසින් ලොව පළමුවරට නිපදවන ලද DNA කොවිඩ් මර්ධන එන්නත පුද්ගලයන් වෙත ලබා දීමේ වැඩසටහන ක්‍රියාත්මක කර ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කළා. ඒ අනුව මේ එන්නත බිහාර් ප්‍රාන්ත වැසියන් වෙත ලබා දීම ඉකුත්දා සිට ආරම්භ කර ඇති බවටයි වාර්තා වන්නේ. ලොව පළමු DNA කොවිඩ් මර්ධන එන්නත ලෙස හැඳින්වෙන්නේ ඉන්දියාවේ සයිඩස් කැඩලා සමාගම නිෂ්පාදනය කරන ලද සයිකෝව් D එන්නතයි. එම සමාගම නිපද වූ නවතම එන්නත වෛරසයේ ජානමය කොටසක් යොදා ගනිමින් නිපදවා ඇති අතර එය මාත්‍රා 3කින් සමන්විතයි. ඒ අනුව එහි පළමු මාත්‍රාව ලබාගෙන දින 28කින් දෙවන මාත්‍රාවත් දින 56කට පසු තුන්වැනි මාත්‍රාවත් වශයෙන් එය ලබා දිය යුතු බව එන්නත් සමාගම විසින් සඳහන් කර තිබෙනවා. මේ අතර කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ වසා දැමුණු ඔස්ට්‍රේලියාවේ දේශ සීමා සංචාරකයන් සඳහා යලි කඩිනමින් විවෘත කරන බව අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් ප්‍රකාශ කළා. මෙම සතියේදී පැවැත්වෙන පාර්ලිමේන්තු විවාදයේදීද මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවයි අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ. කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ සංචාරකයන් සඳහා පැන වූ සීමාවන් ලිහිල් කිරීමට බොහෝ රටවල් දැනටමත් කටයුතු කර ඇති අතර
පසුගිය 2020 වසරේ මාර්තු මාසයේ සිට වසා දැමුණු සිය දේශ සීමා ඕස්ට්‍රේලියාව මේ වනතෙක් විවෘත කර නැහැ. කෙසේ වෙතත් එරට පුරවැසියන්ට සහ පදිංචිකරුවන්ට මෙන්ම අධ්‍යාපන වීසා පවතින අධ්‍යාපන වීසා සහිත විදේශීය සෙසුන් ඇතුළු සීමිත පාර්ශව කිහිපයකට පමණක් ඕස්ට්‍රේලියාවට ඇතුළු වීමට මේ වන විට අවසර හිමි වනවා. මේ අතර කොවිඩ් සීමා කිරීම වලට එරෙහිව සතියකට වැඩි කාලයක් ක්‍රියාත්මක ට්‍රක් රථ රියදුරන්ගේ විරෝධතාවලට ප්‍රතිචාර වශයෙන් කැනඩාවේ අගනුවර වන ඔටාවා නුවර නගරාධිපතිවරයා විසින් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව විදේශ මාධ්‍ය වාර්තා කළේ නගරයේ සම්පූර්ණයෙන්ම පාලනයෙන් තොර බවත් විරෝධතා පෙළපාලිකරුවන් කැනඩියානු පොලිසියට පාලනය කරගත නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවයි. එමෙන්ම එම විරෝධතා හේතුවෙන් ඔටාවා නගරවාසී නිවැසියන්ගේ ආරක්ෂාවට තර්ජනයක් එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ. ඒ අනුව ඔටාවා නගරාධිපතිවරයා විසින් පවතින තත්ත්වයේ පාලනය සඳහා පැනවිය හැකි ක්‍රියාමාර්ග මොනවද යන්න පිළිබඳව නිශ්චිත තොරතුරු ලබා දී නොමැතිමුත් විරෝධතාකරුවන්ට ආධාර කිරීමට උත්සාහ කරන අය අත්අඩංගුවට ගැනීම ඇතුළුව නීති බලාත්මක කිරීම වේගවත් කර ඇති බවට වාර්තා වනවා. අද දිනය තුළ විදුලි කප්පාදුවකට යාමට සිදු නොවන බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා. මේ අතර ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා IOC සමාගම සිය ඉන්ධන මිල ඉහළ දැමුවද තෙල් සංස්ථාව මිල ඉහළ නැංවීමට මෙතෙක් තීරණය කර නොමැති බවයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කළේ. පසුගිය සතියන්තය වන විට දෛනික විදුලි ඉල්ලුම මෙගාවොට් 2000ක් දක්වා පහළ ගියද අද සිට ඉදිරි වැඩ කරන දින කිහිපය තුළ මෙගාවොට් 2750ක් ඉක්මවීමේ තත්ත්වයක් ඇතිවිය හැකි බව වාර්තා වනවා. එසේ වුවහොත් නොරොච්චෝලේ බලාගාරයේද ඇතුළුව සියලු ඩීසල් සහ දැවිතෙල් මගින් ක්‍රියාත්මක කෙරෙන බලාගාර විදුලි ජනනය සඳහා යොදා ගැනීම අත්‍යවශ්‍ය වනවා. මේ අතර දැවිතෙල් සංචිත අවසන් වීමෙන් කොළඹ වරායේ පාවෙන විදුලි බලාගාරයේ අද උදෑසන සිට අක්‍රිය කර ඇති බව ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කළා. එමගින් ජාතික පද්ධතියට ඇතුළු වන විදුලි ප්‍රමාණය මෙගාවොට් 60ක්. මේ අතර අද දින මේ දක්වා විදුලි කප්පාදුවකට යාමට ඉල්ලීමක් සිදු කර නොමැති බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසනවා. අද අපිට තවම කිසිම දැනුම් දීමක් හෝ ඉල්ලීමක් කරලා නැහැ ලංකා විදුලි බල මණ්ඩලය විසින්. අද දින විදුලි කප්පාදුවක් සඳහා අවසරයක් අවශ්‍ය බව අපිට තියෙන දත්තනුවත් පෙනී යනවා. අද අපිට ඇතිවන ප්‍රමාණයේ ධාරිතාවයක් තියෙනවා. ධාරිතාවයේ මෙගාවොට් 3000ක ප්‍රමාණයක් තියෙනවා. අපිට පීක් ඩිමාන්ඩ් එක ගණනය කරනු ලබලා තියෙන්නේ 2700ක් වැනි ප්‍රමාණයකට. ඒ අනුව අපිට අද මෙගාවොට් 300ක පමණ අතිරික්තයක් තියෙන නිසා අද විදුලි කප්පාදුවක් සිදුවන්නේ නැහැ. අද උසස් පෙළ විභාග පටන් ගත්තා. ශිෂ්‍යයන් මේ සඳහා මහන්සි වැඩ කටයුතු කරන මේ වගේ අවස්ථාවක විදුලි කප්පාදුවක් ආවොත් එහෙම ඒක ලොකු අපහසුතාවක් වෙනවා දරුවන්ගේ වැඩ කටයුතු කරගෙන යාම සඳහා. ඒ අනුව අපිට දැනට තියෙන දත් වලින් කියන්න පුළුවන් දවස් 2-3ක් ඇතුළත විදුලි කප්පාදුවක් එන්නේ නැති බවට අපිට තියෙන එකම දේ තමයි දැන් තියෙන වාතාවරණය අනුව අපේ පරිභෝජනය අනිවාර්යයෙන්ම අඩු කරගත යුතු වෙනවා. එසේ නොවුනොත් එහෙම අපිට අනාගතයේදී විදුලි කප්පාදුවක් සඳහා යාමට අනිවාර්යයෙන්ම සිදු වෙනවා. ඒකට හේතුව තමයි අපේ ජල සංචිත දැන් 50%ක පමණ ප්‍රමාණයට බැහැලා තියෙන්නේ. ගිගාවොට් අවර්ස් 3ක පමණ ධාරිතාවයක් අපිට ඉදිරි කරගත හැකි නම් ඊළඟ මාස දෙක, ඒ කියන්නේ පෙබරවාරි, මාර්තු සහ අප්‍රේල් දක්වා අපිට මේ ජල සංචිතය කළමනාකරණය ගැනීමේ හැකියාවක් තියෙනවා. මේ අතර ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට වහාම ක්‍රියාත්මක වන පරිදි ලංකා IOC සමාගම ඉන්ධන මිල ඉහළ දමනු ලැබුවා. ඒ ඩීසල් ලීටරයක් රුපියල් 3කිනුත් ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 7කිනුත් ලෙසයි. එමෙන්ම එක්ස්ට්‍රා ප්‍රීමියම් 95 හෙවත් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 3කින්ද ඉහළ දමනු ලැබුවා. මේ අතර මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කළේ ඉන්ධන මිල වැඩි වුවද බස් ගාස්තු වල වැඩිවීමක් සිදු නොවන බවයි. බස් ගාස්තු වැඩි කිරීමක් කරන්නේ නැහැ. මොකද අපි පහුගිය දවස්වල බස් ගාස්තු, ඉන්ධන මිල ඉහළ ගිහිලා තියෙන අමතර කොටස් මිල, ටයර්, බැටරි මේ සියල්ල එකට යොදලා හදන මිල සූත්‍රයක්. ඒ සූත්‍රය අනුව අපි මිල හදලා වෙනදට කරන්නේ හදලා ඒක ආපහු අඩු කරනවා. මේ සැරේ අපි එහෙම අඩු කරුවේ නැහැ. ඒ වගේම ඒ වෙලාවේදී සියලුම සංගම් එකඟතාවයේ පළ කෙරුවා. ඉන්ධන මිලේ නැවත වෙනසක් වුණොත් ඒ අය ගාස්තු වැඩි කිරීමක් ඉල්ලන්නේ නැහැ කියන කාරණේ. පානීය ජල බෝතල් සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල ඉවත් කිරීමෙන් පසු නව මිල ගණන් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව මිලිලීටර 500 ජල බෝතලයක් රුපියල් 50ක් වන අතර ලීටරයක වතුර බෝතලයක මිල රුපියල් 70ක් වනවා. ලීටර 1.5ක ජල බෝතලයක නව මිල වන්නේ රුපියල් 90ක්. මීට අමතරව ලීටර් 5ක ජල බෝතලයක නව මිල රුපියල් 200ක් වන අතර ලීටර් 7ක බෝතලයක් රුපියල් 240ක් වන බවයි ශ්‍රී ලංකා ජල බෝතල් සංගමය සඳහන් කර ඇත්තේ. දේශීයව බෝතල් කළ පානීය ජලය සඳහා පැවති උපරිම සිල්ලර මිල ඉවත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබුවේ පසුගිය ජනවාරි මාස 29 වනදායි. ඒ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතා විසින් පානීය ජල බෝතල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය ඉවත් කරන ලෙස ශ්‍රී ලංකා බෝතල් කරන ලද පානීය ජල ඇසුරුම්කරුවන්ගේ සංගමය පසුගියදා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර තිබුණා. එහිදී ඔවුන් පෙන්වා දී තිබුණේ නැව් ගාස්තු, ප්ලාස්ටික් ඇතුළු අමුද්‍රව්‍ය මිල වැඩිවීම නිසා කර්මාන්තයේ පිරිවැය ඉහළ ගොස් ඇති බවයි.
දැන් තවත් දේශීය පුවත් කිහිපයක් කෙටියෙන්. මාස 6ක් ඇතුළත අධිවේගී මාර්ගවල සිදුවන රිය අනතුරු වළක්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පොලිසිය වෙත උපදෙස් ලබා දී තිබෙනවා. ඒ සම්බන්ධව පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ 2020 වර්ෂයට සාපේක්ෂව 2021 වර්ෂය තුළ සිදු වූ රිය අනතුරු සංඛ්‍යාවේ ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරන බවයි. අධිවේගී මාර්ගවල සිදු වූ රිය අනතුරු වලින් බහුතරයක් සිදු වී ඇත්තේ රියදුරට නිින්ද යාම නිසා බැවින් රියදුරන්ට අධිවේගී මාර්ගවල ගිමන් හැරීම සඳහා ගිමන් හරින ස්ථාන ඉදිකිරීම පිළිබඳවද අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ අවධානය යොමු වී ඇති බවයි වාර්තා වන්නේ. පවතින සිමෙන්ති හිඟේ ඉදිරි සති දෙක තුළ පහව යනු ඇතැයි පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යංශය පවසනවා. රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගිවන්න මහතා සඳහන් කළේ නිෂ්පාදනයේ පහත වැටීම හේතුවෙන් සිමෙන්ති හිඟය ඇති වූ බවයි. කෙසේ වෙතත් මාර්තු මාසයේ නව සිමෙන්ති කර්මාන්ත ශාලාවක් විවෘත කිරීමට නියමිත අතර එම කර්මාන්ත ශාලාව විවෘත කිරීමෙන් පසු සිමෙන්ති හිඟයට විසඳුම් ලැබෙනු ඇතැයිද අමාත්‍යවරයා අවධාරණය කර තිබෙනවා. කෙසේ වෙතත් සිමෙන්ති මිලෙහි වෙනසක් ඇති කිරීමට මෙතෙක් කිසිදු සමාගමක් තමන් වෙත දැනුම් දී නොමැති බවද රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගිවන්න මහතා වැඩිදුරටත් සඳහන් කළා. වෙළඳ පොලේ සහල් මිල ඉහළ යාම පාලනය කිරීම සඳහා මියන්මාරයෙන් සුදු සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමට වෙළඳ අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. ඒ අනුව සහල් මෙට්‍රික් ටොන් එකක් ඇමරිකානු ඩොලර් 445 බැකින් රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව හරහා මෙම සහල් තොගය ආනයනය කිරීමට සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ. ඒ අනුව වරකට සහල් මෙට්‍රික් ටොන් 20000 බැගින් ආනයනය කර වරින් වර වෙළඳ පොලට නිකුත් කිරීමට වෙළඳ අමාත්‍යංශය අපේක්ෂා කර තිබෙනවා. ඒ අනුව එම සහල් තොග ආනයනය කිරීම සඳහා අවශ්‍ය විදේශ විනිමය මහජන බැංකුව වෙත නිකුත් කරන්නයි වෙළඳ අමාත්‍යංශය විසින් මහ බැංකුව වෙත ඉල්ලීමක්ද කර ඇති බවටයි වාර්තා වන්නේ. දරු සෙනෙහස වෙනුවෙන් බලා සිටි අවුරුදු 14ක් සොයාගත් දරු සෙනෙහස ළඟ හැඟීම් බර වුණ හැටි අද කියන්නේ ඒ ගැන. 2007 අවුරුද්ද සංශෝගේ වයස අවුරුදු 4යි. ජීවත් වුණේ චීනයේ. සංශෝගේ තාත්තා තමන්ගේ පුතාව පෙර පාසලකට ඇතුළත් කරලා ඔහුගේ රාජකාරී සඳහා පිටව යන්න තීරණය කළා. ඒ විදියට සංශෝගේ තාත්තා දෛනිකව රැකියාවේ නිරත වුණා. ඒත් එක දවසක් ඔහුට අහන්නට ලැබුණේ නොසිතූ දෙයක්. ඔහු ළඟට ආපු ඔහුගේ බිරිඳ නැත්නම් සංශෝගේ මව තමන්ගේ දරුවා සොයාගන්නට නැති බව පවසනවා. අවසානයේ පෙර පාසල අසල තිබුණ CCTV දර්ශනවල පවා දරුවා පැහැරගන්නා ආකාරය මෙසේ සටහන් වී තිබුණා. නන්නාඳුනන පුද්ගලයෙක් සෙල්ලම් බඩුවක් පෙන්වා සංශෝ නැත්නම් මේ කුඩා දරුවා රවටමින් ඔහුව පැහැරගෙන යනවා. එතැන් සිට සංශෝගේ තාත්තා රෑපුරා තමන්ගේ පුතාගේ නම කියමින් මං මාවත්වල ඇවිද ගියේ සිහි විකල් වුණ පුද්ගලයෙක් වගේ. ඔහු තනිවම තමන්ගේ පුතා සොයන්න පටන් ගත්තා. කරන්නට කිසිම දෙයක් නොමැති වුණ නිසා සංශෝගේ තාත්තා දරුවා සොයා දෙන කෙනෙක්ට විශාල මුදල්ත්‍යාගයක් ලබා දෙන බවට සටහන් කළා. ඒක 2007 අවුරුද්දට අනුව විශාල මුදලක්. සංශෝගේ සහ CCTV දර්ශනවලින් ලබාගත් පැහැරගත් පුද්ගලයාගේ ඡායාරූපයක් සන්ගේ තාත්තා ඔහුගේ වෙළඳසැල ඉදිරිපිට ප්‍රදර්ශනය කරනවා. ගත වුණා අවුරුදු 14ක්ම තමන්ගේ පුතා නැතුව. පැහැරගත් දරුවන් හදා වඩා ගැනීමට තවත් යුවලකට මුදලට විකිනීම චීනය තුළ නිතර දකින්නට ලැබෙන දෙයක්. සංශෝගේ මේ පැහැරගැනීමේ කතාව අලලා චිත්‍රපටයක් නිෂ්පාදනය වුණා. එය නැරඹූ බොහෝ දෙනෙක් සංශෝගේ තාත්තට දුරකථන ඇමතුම් ලබා දුන්නා. කෙසේ හෝ තමන්ගේ දරුවායයි සිතන දරුවෙක් ඇති බවටත් එහිදී තොරතුරු ලැබුණා. DNA පරීක්ෂාව සාර්ථක වුණා. අවසානයේ අවුරුදු 14ක් තමන් නොදුටු තමන්ගේ දරුවා මේ දෙමව්පියන්ට ලැබෙනවා. ඒ වෙනකොට සංශෝගේ වයස අවුරුදු 18ක්. මේ හමුවීම ගැන කියන්න අපේ වචන ඕනේ නැහැ. මේ තාත්තත් අම්මත් දරුවත් යළි මුණ ගැසීමේදී බෙදාගත් හැඟීම් ටිකම ඇති ඒ සතුට කොච්චරද කියලා බලන්න. අවුරුදු ගණනාවක් තමන්ගේ පුතා හොයන්න නොවිඳි දුක්වින්ද මේ තාත්තා හඬන්නේ හිරකරගත් කඳුළු වේදනාව මේ හැම දෙයක්ම සතුටක් විදියට පිට කරමින්.
දරුවන් ගැන අවධානයෙන් ඉන්න කියන්නේ දරුවන් හදිසියෙන් නැතිවුණොත් ඒ දුක කියාගන්න බැරි දුකක් වන නිසා. හමුවීම් වෙන්වීම් මැද යළි හමුවීම් කොයි තරම් දේවල් ලං කරනවද. මේ තියෙන්නෙත් ඒ වගේ බැඳීම්වල යළි හමුවීමක්. හෙට පෙබරවාරි 8 වැනිදා 19 වන ශතවර්ෂයේ මෙරට සමාජ සන්දර්භයේ කැපී පෙනෙන සංසිද්ධියක් වූ හා බොදු පුනරුදුවයට තුඩුදුන් පංච මහා ආගමික වාදයන්ගේ පළමුවැන්න වූ බද්දේගම වාදය බද්දේගම ගණේගම ශාලාවේදී පවත්වා ඇත්තේ 1865 වසරේ පෙබරවාරි මාස 8 වන දිනයි. ශ්‍රී ලංකාවේ දකුණු ලක්ෂ්‍ය අසල දෙවුන්දර තුඩුවේ පිහිටා ඇති ශ්‍රී ලංකාවේ උසම ප්‍රදීපාගාරය මෙන්ම අග්නිදික ආසියාවේ උසම ප්‍රදීපාගාර අතරින් එකක් වන දෙවුන්දර ප්‍රදීපාගාරයේ ප්‍රථම වරට පහන් දැල්වීම සිදු කර ඇත්තේ 1890 වසරේ පෙබරවාරි මාස 8 වන දිනයි. එක්සත් ජනපද සෙනෙට් සභාව විසින් තෝරා ගන්නා ලද එක්සත් ජනපදයේ පළමු උපජනාධිපති බවට රිචඩ් ජොන්සන් මහතා පත්ව ඇත්තේ 1837 වසරේ පෙබරවාරි මාස 8 වන දිනයි. ඒ සමගින් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. හමුවෙමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ වන්න.